කවුද සුභානි හිතුවේ නදී මේ වගේ වැඩක් කරයි කියලා? එයාට මොකද්ද ජයම්පතිත් එක්ක තියෙන ප්‍රශ්නේ? මට ඉස්පැට්ට කිව්ව නදී කියනවා කියලා අයියාගේ මරණයට ජයම්පති සැකයි කියලා. ඉතින් බලන්න ජයම්පති ගිහානෝ හිටියේ සහෝදරයෝ වගේ. ගිහාන් නදී වඳුර ගන්න අවුරුදු ගානකට කලිනුයි ජයම්පති වඳුර ගත්තේ. අවුරුදු ගාණක් කියන්නේ එදෙන පොඩි කාලේ ඉඳන්ම හොඳම යාළුවෝ. ඉතින් ඒ මිටිය ජයම්පති ගිහාන්ට වෙඩි තියයිද? මොකද්ද මේ විහිළුව? මට හිතෙන්නේ නදීගෙත් ඔළුව හොඳ නැති වෙගෙන එනවද කොහෙද? මම මේක ගැන නදී එක්ක කතා කළා. එයා කියන්නේ ජයම්පති අයියා හැසිරුණේ මේ දවස්වල මහා අමුතු විදියට කියලා. එයා කියන්නේ අයියාගේ කම්පැනි එක අල්ලගන්න එයා දඟලනවා කියලා. නදියාට චෝදනා කරපු දවසේම රෑ එයාගේ ගෙදරට වෙඩි තිබ්බලු. ඉතින් ඊරේ ජයම්පති හිටියේ ගෙදර. නෑ ඉතින් ඕන මිනිස්සු ධම්මල උනත් කරවන්න පුළුවන් නේ. දැන් ඒ කියන්නේ ඔය හිතන්නේත් එහෙමද? නෑ නෑ මං එහෙම හිතන්නේ. මං කියන්නේ නදී කියපු දේ. මට නම් තේරෙන්නේ නෑ. අපි ඔක්කොටම මහා කර්මයක් පරිසම් දීගෙන එනවා වගේ. ජීවිතේ කවදාවත් හීනකින්වත් හිතපු දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ. නදී හොඳටම බය වෙලා ඉන්නේ. එයාටත් මේ කිසි දෙයක් හිතා ගන්න බැරුව ඉන්නේ. අනිත් එක අයියා නැති වෙච්ච එකට ගොඩක් ෂොක් වෙලා. මේ වෙලාවේ අපි යා කියන කරන දේවල් එච්චර ගණන් ගන්න හොඳ නැහැ. ඊට පස්සේ කිසිම චෙක් එකක් මගේ අප්‍රූවල් එකක් නැතුව රිලීස් කරන්න එපා කියලා ඇකවුන්ටන්ට් කියන්න. කම්පැනි එකෙන් කරන හැම වියදමක්ම මගේ අප්‍රූවල් එකට එන්න ඕනේ. ස්ටාෆ් එකට කියන හිට උදේ 9ට ස්පෙෂල් ස්ටාෆ් මීටින් එකක් තියෙනවා කියලා. දැන් මම හැමෝටම නෝට් එකක් යවන්නකෝ. හෙලෝ. ඔව් පොඩ්ඩක් ඉන්න. ඔයන් මම කතා කරන්නේ. කියන්න රහන්. ජයම්පති කතා කරාද? නෑ. එයා කතා කරන්නේ නෑ. එයා කියන්නේ මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඔය ඇහුවේ නැද්ද සම්බන්ධයක් නැත්තම් ගිහාන්ගේ ශ්‍රේයාකට විදින දඟලන්නේ කියලා? එයාට ඕනුනේ ගිහාන්ගේ ෆැමිලි එකට එක ක්ලියර් කරලා දෙන්නලු. මොන බොරුද ඉන්ස්පෙක්ටර්? එයාට ඕනුනේ ගිහාන්ගේ නංගිවත් රවට්ටගෙන මේ කම්පැනි එකට විදින්න. අනේ මට නම් ප්‍රශ්නයක් නෑ. ගිහාන් නැතුව මේ කම්පැනි මොකටද? ඒත් මේ මනුස්සයාගේ 3 මාසේ දාන විඳකම්වත් මෙයාට ඉන්න බැරි වුණානේ. අන්න ඒකයි මට ඇත්තටම සැකහිතුනේ. හැබැයි ප්‍රශ්න කරද්දී නම් කිසිම සැකයක් හිතෙන්නේ නැහැ මිනිහා. ඔව් ඉතින් එයා ජෙන්ටල්මන් නේ. කතාවෙන්, හිනාවෙන්, ඇඳුමෙන් එයා හැමෝම අඳගෙන ඉන්නේ. අනේ මේ රොහන්. sorry ඉන්ස්පෙක්ටර්. නෑ කමක් නෑ. රොහන්ම කියන්න. අනේ නෑ sorry මේ ඇයි දැන්වත් ඔයගොල්ලෝ එයාගේ ගෙදර වාහනේ ඔෆිස් එක සර්ච් කරන්නේ නැත්තේ? ඔයාලත් මේ එයාගේ මේ වැදගත්කමට බය වෙලාද? මිස් නදී අපිට එහෙම එකපාරටම මිනිහගේ ගෙදරට කඩාපනින්න බෑ. අනික දැන් හදිසි නීතියක් නෑ. සාමාන්‍ය නීතියටත් එහෙම සර්ච් කරනවා නම් අපිට සර්ච් වොරන්ට් එකක් තියෙනවා. ඉන්ස්පෙක්ටර් ඔය නීතිය තියෙන්නේ බලවතාටයි සල්ලිකාරයටයි. ඔයාට කසිප්පුකාරයෙක් ගැන ආරංචියක් ආවොත් උගේ ගේ වට කරලා උගේ බඩුත් අරගෙන උටත් ගහලා වාහනේට දාගෙන පුලනුගේ පවුලෑවත් අරගෙන යන්නේ. එතකොට මොන සර්ච් වොරන්ට් එකක්වත් නැහැ. තාප්ප ගේටු දාපු ලොකු ගෙවල් වලට තමයි ඔයගලන්ගේත් නීති. හරි. මං කෝච් වලට දාලා සර්ච් වොරන්ට් එකක් ගන්න බලන්න. බලන්න නෙවෙයි යන්නේ ගන්න. සර්ච් කළා ප්‍රශ්නයක් නැත්නම් අතල්ලා දාන්න පුළුවන් නේ. එතකොට හිත සුද්ධයිනේ. එතකොට මටත් හොඳයි, ජයම්පතිටත් හොඳයි, අපි හැමෝටම හොඳයි. වරුන් එක හිතේසකයක් තියාගෙන ඕනේ නෑනේ. හරි. මං වාගේ ස්ටේට්මන්ට් එකයි යාගේ ගෙදරට ෆයර් කරපු එකයි දාලා වොරන්ට් එකක් ගන්න බලන්න. මෙමෙ තව එකක්. එදාට හරියට ඩිනර් එක දෙන්නත් බැරි වුණානේ. අනේ sorry. කොහෙද ඉතින්? වෙඩි තියන්න පටන් ගත්ත නේදාම? මං ඔයාට වෙන දවසක ඉන්වයිට් කරනවා. එන්න ඕනේ. වෙඩි තිබ්බේකට වා මොනා කරන්නද? අපි ඊළඟ පාර ඩිනර් එක දෙන්නේ නම් මම. හැමදාම වාගෙන් කන්න බෑනේ. නෑ.
මගේ දින එක කම්ප්ලීට් කරාට පස්සේ ඕන දෙයක්. මම ළඟදිම දවසක් දානවා. අනිවාර්යෙන් එන්න ඕනේ. දැනට වෙලි තිබ්බොත් තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂාවට වා ඉන්නවනේ. හරි වැදගත් මිනිස්සෙක්. නදී මොනවද ඔයාගෙන කියලා තියෙන්නේ? නදී කිව්වා කියලා කිසිම දෙයක් මගෙන් ඇහුවේ නැහැ. ඒ වුණාට මගෙන් අහපු සමහර දේවල් නදී කියපුවා වෙන්න ඕනේ. නදී වරන් ගියේ නැති වුණාට එයාගෙන සෑහෙන ප්‍රශ්න කරලා තියෙනවා. ඉස්සරහට මොනව වෙයිද? අනේ ජය මට බයයි. ඒ මොකුත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මගෙන් ප්‍රශ්න කළා. මම නිර්දෝෂී කියලා ඔප්පු වුණා. එච්චරයි. ඒ කියන්නේ ආයෙ වට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මං හිතන්නේ නැහැ. මේ ඔයා දැන් ওই ගිහන්ගේ ෂෙයා එක ගැන වද වෙන එක නවත්තන්න. ඕක තමයි මේ හැම දෙයකටම මුල. අනේ මේ ඔයා නිකන් ඉන්න. මම මොකටද නදීට බය මගේ වැඩ නවත්තන්නේ? එයා ඔය බොරුවට ගියාන්ගේ මිනිමරුවන මාව පටලවන්න ගියේ එයාගේ වාසියට. එතකොට එයාට කම්පැනි එක අයිති කරගන්න පුළුවන් නේ. මං ඔය ගෑණි ඔතනින් එලවලයි පස්ස බලන්න. පාඩම් කරනවා. හොඳයි. පාඩම් කරන එක හොඳයි තමයි. නෑ පාඩම් නොකර ඉඳලා පාඩම් කරන එකයි හොඳ. ඔයා කොහොමද දන්නේ මම පාඩම් කරනව නැද්ද කියලා? ඔයා නැවලා ගෙදර යනකොට මම පාඩම් කරලා ඉවරයි. පුතා කොහෙද ගාල්? දැන් ආව විතරයි. එක පත හොදගෙන ඉන්නකො මම කෑම ලෑස්ති කරන්න. දැන් මොන බඩගින්නක් නෑ. තව ටිකකින් කමුවම. අයියෝ මේ අද ක්ලාස් එකේ හියුමන් ස්මග්ලින් ගැන කතා කරා. හියුමන් ස්මග්ලින් වල ලංකාවේ තත්ත්වය කොහොමද? ඉස්සර නම් තදියට තිබුණා. දැන් නම් ටිකක් අඩුයි. දැන් ඉතින් මම වැඩිපුරම කරන්නේ බෝට් වලින් කොල්ලෝ ඉතාලියට ඕස්ට්‍රේලියාවට ගෙනියන එක තමයි. බෝට් වලින් කිය මොනවද බෝට් එක? රෝලර් බෝට් තියෙන. ඒ මාළු වලනේ. ටිකක් ලොකු බෝට් එක. ඒව සේෆ්ද? මොන සේෆ්ද? ඔය කොච්චක් නම් බෝට් මහා මුහුද මැද අතරමං වෙලා තියෙනවා. ගිලිලා තියෙනවා. සමහර ළමයිගේ අම්මලා තාම හිතාගෙන තමන්ගේ පුතා ඕස්ට්‍රේලියාව නැත්තම් ඉතාලිය කියලා. ඒත් ඒගොල්ලෝ ඉන්නේ මුහුදු පතුලේ. සමහර අය මුහුදු මංකොල්ල කාරයන්ට අහු වෙනවා. තවත් සමහරු ළඟපාත රටවල වලින් අත්අඩංගුවට ගන්නවා. එහෙමත් එකෙත් තමයි ඔය රට යන්නේ. ඒ ගියත් සමහරට කෝස්ට් ගාඩ්ස් වලට නැත්තම් පොලිසියට අහු වෙනවා. ඒ ඔය විදිහට රස්සාවක් හොයා ගන්නවා කියන්නේ ඔය කඩළු හැම එකක්ම පයින්න ඕන. මොහොත මැදදී බෝට් වලින් ගෙනහිල්ලා නැව් වලට දාලා අර යනවද? නැව් වලට මම හරියට දන්නේ නැහැ. ඇයි? කවුරු යාළුවෙක්වත් යන්න දෙන්නේ? මේ එපයි කියනවා. නෑ එහෙම කවුරුත් නෑ. අනිත් එක ඔය රටවල් වලට ගිහිල්ලා දුක් විඳිනවට වැඩිය හොඳයි මෙහි පුළුවන් විදිහට රස්සාවක් කරලා බිස්නස් එකක් හරි කරන් ඉන්න එක. ඔය රස්සාවල ඔය කිව්වට මහ ලොකු පඩියක් නෑ. ලක්ෂය එකමාර. ඔය වගේ ගානකට ජීවිතේ පරතුරු තියන්න ඕනේ. මේ 15000 20000 හම්බ කරගත්තත් මොකද? මේක බැඳ ගන්නකෝ පුතාගේ ආරක්ෂාවට. මම මේ කප් මහත්තයාට කියලා මේක වතුරෝගෙන ආවේ. බෞද්ධ සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ. මා පුතාට රත්නත්‍රේ සරණයි. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයි. දැන් ඉතින් කාටවත් බෑ මා පුතාට අනුතුරක් කරන්න. මට කොහොමදත් අනුතුරක් වෙන්නේ නැහැ අම්මේ. දැන් හෙට රෑ කීයටද ප්ලේන් එක තියෙන්නේ? උදේට තමයි අම්මේ කියනවා කිව්වේ. අපේ කට්ටිය ගොඩක් වැඩි හින්දා සීට් බුක් කරගන්න අමාරුයි. තාත්තත් හරි කැමැත්තෙන් හිටියේ එයාපෝට් එකට යන්න. දැන් ඕනේ නැහැ අම්මේ. ඒගොල්ලෝ අපේ ඔක්කොම එක වාහනයක දාගෙන එක්ක යනවා. අපිට තියෙන ඔෆිස් එකට යන්න විතරයි. එහෙමනම් ඉතින් අපි යන්නේ කී තේරුමකුත් නැහැ.
බැලුම් පැක් කරන ගමන් හිටියේ. යන්න එපා. මේ විකාර කතා කරන්න එපා කල්පනා අන්තිම මොහොතේ. හෙට රැට. හරි මම හෙට දවල්ට ආව බලන්න එනවනේ. අනේ බානුක අද මං අයියාගෙන් නිකමට හෝ ඉතාලිය යන ගමන ගැන. අර පිස්සුද? ඔයා මොකටද අයියට කියන්නේ? දැන් ඉතින් ඉවරයිනේ වැඩේ. නෑ නෑ මං අයියට කිව්වේ නෑ ඕගොල්ලෝ යන එකක් ගැන. අනිත් එක මං කවුරු යනවා කියන්නද? මං නිකමට ඇහුවා හියුමන් ස්මග්ලින් ගැන. අයියා කිව්වා දන්න කෙනෙකුටවත් යන්න දෙන්න එපා කියලා බානුක. අනේ යාගේ බයිලා. බයිලා නෙමෙයි බානුක. ওই බෝට්ටු වලින් යන එක හරි භයානකයිලු. එහෙමත් කෙනෙක්ලු ඉතාලියට යන්නේ. සමහර බෝට්ටු මුහුදුපත් වෙනවලු. මුහුදු කොල්ලකාරයන්ට අහු වෙනවලු. හරි මම ඒක දන්නවනේ. අනිත් එක අපි යන්නේ නැවේ. අපි යන්නේ මුහුදු කොල්ලකාරයෝ ඉන්න රූට් එකේ නෙවෙයි. මම ඒක ඇහුවනේ ඉතින්. අනේ බානුක අපි ඔය ගමන නොයයිමු. ඔයා තාත්තට සනීප නැහැ කියලා ඔය සල්ලි ටික ඉල්ල ගන්න. නිකම් මෝඩ කතා කරන්න එපා කල්පනා. මේ ගමන මම යන්න තීරණය කරලා ඉවරයි. මම මේ ගමන මැරෙන්න හරි යනවා. එච්චරයි. ඉන්ස්පෙක්ටර් කොමිස්ටර් ජයම්පති ඉන්න වාඩි වෙන්න. පොඩ මිස් ජයම්පති කතා කරන්න. කොහොමද ඉන්ස්පෙක්ටර්? මොකද ආයෙත් මේ පැත්තේ? අපිට මිස්ටර් ජයම්පතිගේ ගේ ටිකක් සර්ච් කරන්න ඕනේ. ගේ සර්ච් කරන්න? ඒ මොකද? අපේ ඉන්වෙස්ටිගේෂන්ස් වලට ඕනලා කියලා. ඒකයි. සෝරි ඉන්ස්පෙක්ටර්. ඒකට නම් ඉඩ දෙන්න බෑ. මොකද මම වැරද්දක් කරලා නැහැනේ. මම ඒක ඔයගලන්ට කිව්වා. ඉතින් මම මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ. කරුණාකරලා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මේකයි මිස්ටර් ජයම්පති. අපිට උසාවියෙන් සර්ච් වරන්ට් එකක් ලැබිලා තියෙන්නේ. නේ. ඒ නිසා කරුණාකරලා අපිට මේකට ඉඩ දෙන්න. මේක පුදුම වැඩක් නේ. ඇයි මේ මාව අනවශ්‍ය දෙයකට පටලවන්න දඟලන්නේ? අපිට මිස්ටර් ජයම්පතිව අනවශ්‍ය දේවල් වලට පටලවන්න වුමනාවක් නැහැ. ඔබතුමා දන්නවා අපි මේ කරන්නේ රාජකාරියක්. අන්තික මිස්ටර් ජයම්පති මේ දෙයට සම්බන්ධ නැත්තම් බය වෙන්න ඕනේ නැහැ. කොහොමදත් දැන් මිස්ටර් ජයම්පතිගේ අවසරය අපිට ඕන වෙන්නේ නැහැ. අපිට උසාවි අවසරය තියෙනවා. කිසිරි සර්ච් කරන්න. කරුණාකරලා මිස්ටර් ජයම්පති අපිට උදව් කරන්න. මම කැමති නැහැ මේ කියන්නේ පැත්ත කරලා. ප්ලීස්. ආව ධෛර්යමත් කරන්න. මට මරණ බය ඇති කරන්න එපා කල්පනා. නෑ බානුක මං වාට මරණ බය ඇති කරනවා නෙවෙයි. මට ආව නැති කරගන්න බෑ. ඔයාට මාව නැති කරගන්න බෑ වගේම මට මගේ සල්ලි නැති කරගන්න බෑ කල්පනා. ගේ උගස් තිබ්බා කියන්නේ අම්මගේ තාත්තගේ ජීවිතය උගස් තිබ්බා වගේ. මොන විදියකින් හරි මං ඒක බේර ගන්න ඕනේ. බෝට්ටුව මුහුදුපත් වුණොත් මං පීනලා හරි ඉතාලියට යන්න ඕනේ කල්පනා. මට ආපහු හැරෙන්න බෑ. මට තේරෙන්නේ නෑ බානුක කොහොම වාට මේක විස්තර කරන්නද කියලා. අපේ අයියා කිව්වා යන්න හිතාගෙන ඉන්නේ යාළුවෙක් හරි ඉන්නවනම් අදම මේ ගමන නවත්තන්න කියලා. මේ යන්නේ රස්සාවකට යන ගමනක් නෙමෙයි මැරෙන්න යන ගමනක් කියලා බානුක. ඔයාගේ අයියා දැන් ඉටි ගෙඩිය. දැන් එතකොට ඔය මීගම පැත්තේ ලොකු ලොකු ගෙවල් හදාගෙන ඉන්නේ මේ මැරිච්ච උන්ගේ අවතාරද? හා?
ඉන්ස්පෙක්ටර් ඔයගොල්ලන්ගේ අදක්ෂකමට මට කරන්න දෙයක් නැහැ. මේ නිකන් අහක ඉන්න මිනිස්සු පටලව ගන්න එපා. ඔයගොල්ලෝ තනිකරම මේක කරන්නේ අර නදීගේ උමනාවටනේ. අපි කාගේවත් උමනාවට වැඩ කරන මිනිස්සු නෙමෙයි මිස් ජාම්පති. කිචි. අපි වැඩ කරන්නේ අපිට ලැබෙන සාක්ෂියන්. සාක්ෂි? මොනවද සාක්ෂි? ඔයගොල්ලන්ට මාව සැකකරන්න කිසිම සාධාරණ හේතුවක් තියනවද? සමහර හේතු අපිට කියන්න බෑ. සමහර හේතු මිස් ජාම්පතිලට තේරෙන්නේ. අයි මොකද? प्रिंस लोग අතිගල්ලන්න එපා. මොකද පර්ස් එක? මගේ එකක් නෑ නෙවෙයි. ගිහාන්ගේ පර්ස් එක. කිච්චරි රෙස් කරා. ඉන්ස්පෙක්ටර් මම මොකක්ද දන්නේ නැහැ ඉන්ස්පෙක්ටර්. මම මේ කිසි දෙයක් දන්නේ නැහැ. මේක කාගේ හරි ප්ලෑන් එකක් අනිවාර්යෙන්ම. අනේ ජයා කාගේද මේක? කාගේද මේ පර්ස් එක? සමා වෙන්න මිස්. මේක මැරුණු ගිහාන් රඹුක් කැල්ලගේ පර්ස් එක. ඒකේ පොඩි එක අපිට හම්බෙද්දි මේකගේ සාක්කුවේ තිබුණේ නැහැ. ඉන්ස්පෙක්ටර් මෙතන වැරදීමක් වෙලා තියෙන්නේ. ගිහාන්ගේ පර්ස් එක කොයින්ද මගේ ළඟ? මේක ලොකු වැරදීමක්. හරි වැරදීමක්ද නැද්ද කියලා සාවි තීරණය කරයි. අනේ ජයා මොකද්ද මේ අපිට උනේ? අනේ ඉන්ස්පෙක්ටර් මෙයා මෙහෙම දේවල් නම් කරන්නේ නැහැ. සෝරි මිස් ජාම්පති. අපිට මිස් ජාම්පතිව ගෙනියන්න සිද්ධ වෙනවා. ඔය අම්මලා හරි කාවර් ගෙනලා තියාගන්න. නැත්නම් යන්න තනියම ඉන්න එපා. මොකද මිස් ජාම්පති ඉන්න ටික කාලයක් යයි. මම මේ වැරද්ද කළේ නැහැ. ඔයා මාව විශ්වාස කරන්නකෝ. මම මේ අපරාධ කළේ නැහැ. මේගොල්ලන්ට වැරදීමක් වෙලා තියෙන්නේ. ඉන්ස්පෙක්ටර් මට කොයින්ද ගිහාන්ගේ පර්ස් එක කියන්නේ මම එහෙම කරේ නෙමෙයිනේ. මම කවදාවත් එහෙම කරන්නේ නැහැ. Hello. ඔව් රෝහන්. මොනවා? හම්බ වුණා? කොහෙද තිබ්බේ? මං කිව්වේ මිනිහ තමයි ගිහාන මැරුවේ කියලා. මං කොහොමද මිනිස්සුන්ව විශ්වාස කරන්නේ? හා? ඔය මිනිස්සයා ගිහාන් ළඟට වෙලා හිටියේ සහෝදරෙක් වගේ. අපි කොහොමද මිනිස්සුන්ව විශ්වාස කරන්නේ? කොහොමද? කම්පැනි එකක් වෙනුවෙන් මේ තමන්ගේ සහෝදරෙක් වගේ හිටපු යාළුවව මරන්න පුළුවන්ද? මිනිස්සු කොහොමද මෙහෙම දරුණු වෙන්නේ? මට හිතා ගන්න බෑ. මං තියනවා. මට කතා කරගන්නත් අමාරුයි. හලෝ මොකක්? ඔයාට කවුද කිව්වේ? අනේ දෙවෙනි එක වෙන්නේ කොහමද? Excuse me. නදී මට මේක අදාහ ගන්නවත් බෑ. ජයම්පති අයියා කොහමද අපේ අයියට වෙඩි තියන්නේ? එයා අපේ අයියාගේ හොඳම යාළුවා. දැන් මේක ඇහුවම අප්පච්චිලා තවත් අවුල් වෙයි. හරි මං ඉන්ස්පෙක්ටර්ට කෝල් එකක් දෙන්නම්. කොහොමද වැඩේ? කට්ටිය එනවා සීසර් බොස්. අපි උගේ කේකාව ලොජ් එකට යනවා. ඔතුකාරියෝ නැහනේ.
මම හිතන්නේ නෑ. කොහමද කල්පනාවෙන් පරිස්සමෙන් වැඩේ කරපන්. හරි? උන්ගේ ටෙලිෆෝන් ඔක්කොම අතර ගන්න. ලොජ් එක වටේට සිකුරිටි ගන්න. හරි සීසර් බොස්. අපි ඉතින් මේක කරන්නේ මේ ෆස්ට් ටයිම් නෙමෙයිනේ. ඔබ දන්නවනේ ෆස්ට් ටයිම් අපි කරපු වැඩේ තමයි හොඳම වැඩේ. කොල්ලොත් වැඩි. නෝන්ඩිත් නෑ. උන් ගානට රටට ගියා. බෝට්ටු කැඩුනෙත් නෑ, තෙල් නැතුනෙත්. ගානට ගියා. ඒත් පුතා ඊට පස්සේ කරපු හැම එකේම මොකක් හරි කොස්සක් තිබුණා. එක්ස්පීරියන්ස් වැඩි වෙන්න අපි වැඩ නාගත්තා. මේක පුතා ෆස්ට් ටයිම් කරන වැඩේ කියලා හිතාගෙන කරන්න ඕනේ. එහෙම නැත්තම් මේකත් අනාගන්නයි වෙන්නේ. නෑ. තාම නම් එහෙම මොකුත් අවුලක් නෑ. මා දැන් ඉතින් යනවා. ඔක්කොම ගානට වෙනවා. හරි. එන ඉක්මනට ඵලයන් පුතා. වැඩේ හරියට කළා මට කෝල් එකක් තියපන්. ඕකේ. මිනිහාගේ ගෙදර ඔෆිස් එක වගේම ආගිය හැම තැනක්ම තරලි සර්ච් කරනවා. ඕකේ. මට හිතෙන්නේ එදා නදීගේ ගෙදරට වෙඩි දෙන්නේ නැද්ද මිනිහාගේ මිනිස්සු. සමහර විට මරන්නවද කියලා කියන්න බෑ. රෝහන්ගේ වෙහිකල් එක තිබිච්ච නිසා වෙඩි තියන්නේ නැති. ඔව්. සමහරට ඒකත් වෙන්න පුළුවන්. රෝහන් ඉන්වෙස්ටිගේෂන් වලටවත් ක්වෙස්චන් කරන්නවත් ගෑනු ඉන්න ගෙවල් වලට තනියම යන්න එපා. ඔබ මහා ලෙඩ වැඩ. නෑ සර් මම ගියේ මේ I know that. හැබැයි එක කයි කතන්දර හැදුවොත් එහෙම ඒක රෝහන්ට වගේම පොලිසියටත් හොඳයි. Understand? Okay sir. ඒක නිසා කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. අර පර්ස් එක චෙක් කරලා බලලා ෆින්ගර් ප්‍රින්ට්ස් වල එනවා. එයාගේ බලාපොරොත්තු තිබිලා තියෙන්නේ කම්පැනි එක අයිති කරගන්න. ඒකට එයා තමන්ගේම යාළුවා මරවනවායි කියන්නේ අදාහ ගන්න පුළුවන් දෙයක් නේද? මොකක්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? අපි දැන් මොකද කරන්නේ අප්පච්චි? මොකද කරන්නේ? පුතා මරපු මී මරුවව හොයාගෙන දඬුවම් කරාම පිටට ටිකක් හරි සාහනයක් ලැබෙයි කියලා හිතුවා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක්.